digital මෙතනින් පටන් ගන්නම් digital circuit ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදෙනවා කියලා. ඒ තමයි එකක් තමයි සම්බන්ධතා පරිපථ. මේක ලියන්න ඕනේ සම්බන්ධතා පරිපථ. හරිද? මේක තර්ක පරිපථයක්. සම්බන්ධතා combination logic කියලා අපි කියනවා. සම්බන්ධතා තාර්කික පරිපථ. සම්බන්ධතා තාර්කික පරිපථ. හරි? පරිපථ. අනිත් පැත්ත මේ පැත්තේ මම ගුවා අනුක්‍රමික තාර්කික පරිපථ. අනුක්‍රමික තාර්කික පරිපථ. මම ඊයේ කරපු කොටසක් මතක් කළේ අනුක්‍රමික තාර්කික පරිපථ. එතකොට මේ සම්බන්ධතා තාර්කික පරිපථ වලට තර්කන විතරයි කරන්න පුළුවන්. අනුක්‍රමික තාර්කික පරිපථ වලට මතක තබා ගැනීම හැකියාව තියෙනවා. මම කිව්වා සම්බන්ධතා තාර්කික පරිපථ වල මූලය මේක හැදිලා තියෙන මූලික අවයවය මම කිව්වා තාර්කික ద్వාර කියලා. තාර්කික ద్వාර. අනුක්‍රමික තාර්කික පරිපථ හැදිලා තියෙන මූලය එවත් මූලික අවයවය එලිමන්ට් එක අපි කිව්වා පිලිපොළ කියලා. පිලිපොළ ෆ්ලිප් ෆ්ලොප්ස් කියලා කිව්වා. එතකොට මේක තමයි මම අද පටන් ගන්න හදන්නේ. මෙන්න මෙතනින් පටන් ගන්න හදන්නේ සම්බන්ධතා තාර්කික පරිපථ. ඒක හැදිලා තියෙන තාර්කික ద్వාර. එතකොට තාර්කික ద్వාර ප්‍රධාන වශයෙන් වර්ග දෙකකට බෙදලා ඒ තමයි ප්‍රාථමික ద్వාර සහ ද්විතීයික ద్వාර. ද්විතීයික ద్వාර. හරි. පිළිපොළ වර්ග මම ගොඩකට වෙන් කළා. පිළිපොළ මම ගොඩාක් කතා කරලා ඊයේ මේක ගොඩාක් වෙන් කළා ඔයගලන්ට දීලා ඇති. SR, clock XR, D type, JK type, T type වගේ පිළිපොළ මම කතා කළා. මේ පාඩම ඉවරලා තමයි මෙතෙන්ට අපි යන්නේ. දැනට ඇත්ත වශයෙන්ම අපේ සස්පෙල විද්‍යුත් තාක්ෂණ විෂයධාරාවේ මේ අනුක්‍රමික තාර්කික පරිපථ ඩිරෙක්ට් කවදාකවත් ප්‍රශ්න කළා නැහැ. මෙතෙක් ප්‍රශ්න කළා තියෙන්නේ ඔක්කොම මේ පැත්ත. ඒ නිසා ඒකෙන් කියෙවෙන්නේ නැහැ. කවදා හරි මේක කොවිලා හරි දෙනවා. කොයිලා හරි මේක දෙනවා. මොකද නිර්දේශය තියෙනවා පොඩ්ඩක් අමාරුයි මේක. නමුත් මේක කොයිලා හරි දෙනවා. ඒ නිසා මේකට අපි අනිවාර්යෙන් රෙඩි වෙන්න ඕනේ. මම දැන් අවුරුදු 2 3 ඉඳන් රෙඩි කළා. තාම ලොකු ප්‍රශ්නයක් දැම්මේ නැහැ අනුක්‍රමික තාර්කික පරිපථ වලින්. තාම පාවිච්චි කරන්නේ සම්බන්ධ තාර්කික පරිපථ වල තමයි ප්‍රශ්න දාලා තියෙන්නේ. හරි? රයිට්. එතකොට මම එනම් යන්නම් අද පාඩම් පටන් ගන්න මෙන්න මෙතනින් ප්‍රාථමික ద్వාර. එතකොට මාතෘකාව ලියා ගන්න. ඕගොල්ලෝ පොත් අරන්නේ තියෙන. දැන් කී දෙනෙක් කියනවද? එතකොට මාතෘකාව හරි මාතෘකාව part 2 මාතෘකාව මේ උඩටම බේරන්නේ මේක. හරි මේක බේරන්නේ. එතකොට සම්බන්ධතා තාර්කික පරිපථ ලියා ගන්න. සම්බන්ධතා තාර්කික පරිපථ. ඒ යටතේ උපමාතෘකාව ලියා ගන්න. प्राथमिक द्वार प्राइमरी गेट्स. हरी प्राथमिक द्वार. हरी मेटिक लिया गन संबंधता तार्किक परिपथ प्राथमिक द्वार. हरिद हरी දැන් ප්‍රාථමික ద్వාරයක් වශයෙන් මුලින්ම මම අඳුනලා දෙනවා ඔයගලන්ට අංක 1 වශයෙන් AND ద్వාරය. මේකට කියනවා AND ద్వාරය කියලා. දැන් මේක IT කරපු අය ගොඩාක් මේක අහලා ඇති. නමුත් AND ద్వාරය. හරි? ඒතර AND ద్వාර ගොඩාක් IT කරපේ කතා කරලා ඇති මේ වැඩ කරලා ඇති. අපි දැන් බලමු කොහොමද AND ద్వාරයක් කියන එක අපි අඳුරලා දෙන්නේ කියලා. AND ద్వාරයක සංකේතය තමයි මෙන්න මේක. මෙන්න මේක තමයි AND ద్వාරයක සාමාන්‍ය සංකේතය. ඔන්න ඔහම දාලා ඉන්පුට් දෙකක් අපි සරලම AND ద్వාරයේ ඉන්පුට් දෙකක් දක්වනවා. අවුට්පුට් එකක් දක්වනවා. මම මෙතනදී ඉන්පුට් දෙක A B කියලා කියනවා. අවුට්පුට් එකට Y කියලා දාගන්න. ඕගොල්ලන්ට ඕන අකුරු දාගන්න පුළුවන් ඔබට. හරි? ඉන්පුට් දෙකයි A B output එකයි Y. එතකොට මේ තමයි AND ద్వාරයේ සංකේතය. හැමෝම ඇඳ ගන්න මේක AND ద్వාරයේ සංකේතය. හරිද? හරි. දැන් ඊට පස්සේ AND ద్వාරයේ පරිපථයේ විස්තර කරන්න මම සරල පරිපථයක් හදනවා. අඳිනවා ඔයගලන්ට. AND ద్వාරයේ ක්‍රියාව එකෙන් විස්තර කරන්න පුළුවන්. ඒ තමයි මෙන්න මේ පරිපථය. හරිද? ස්විච් දෙකක් දාලා ඕ වගේ ශ්‍රේණිගතව දෙනවනේ පුතේ. බැටරියක් දාලා මෙහෙම හදනවා. බල්බ් එකක් දානවා. හරි? දැන් බැටරියක් දානවා. ස්විචස් දෙකක් තියෙනවා.
හරිද? මේක සමක පරිපත්‍යය. මේකම සමාන වෙනවා. මේ n ద్వාරයක කාර්යයට සමාන වෙනවා. මේ ස්විචස් දෙක අපි නම් කරමු A B කියලා. බල්බ් එක නම් කරමු Y කියලා. එතකොට මෙතන පරිපත්‍යයක් තියෙනවා, ස්විචස් දෙක ශ්‍රේණිගතව දාලා තියෙනවා, බල්බයක් තියෙනවා. එතකොට මේක මෙන්න මේ n ద్వාරයට සමාන වෙන පරිපත්‍යයක්. හරිද? මට TS1 එකේ කෙනෙක් කතා කරලා කියන්න ඇඳගත්තද කියලා? TS1 පිරිවෙල ළමෙක් කියන්නේ ඇඳගත්තද කියලා? කවුරු හරි පිරිවෙල ළමෙක් කියන්නේ ඇඳගත්තද කියලා? ඇඳගත්තද මේක? කවුරු හරි කෙනෙක් කතා කරන මයික් එක ඔන් කරලා කතා කරන මේක ඇඳද කියලා කියන්නේ? මේක ඇඳද? හලෝ කවුරු හරි ළමෙක් කතා කරලා කියන්නේ මේක ඇඳද කියලා? ඇහෙන්නේ නැද්ද නේ? TS2 හරි 1 හරි ළමෙක් කතා කරලා කියන්නේ මේක ඇඳද කියලා? මයික් එක ඔන් කරලා. මේක ඇඳද? ඇඳද? පැහැදිලි නෑ තව එක්කෙනෙක් කතා කරන්න. හරිද? මේක ඇඳන්නේ රයිට් ඕකේ හරි. ඔව්. දැන් මෙන්න මේ සරල පරිපතේ තර්කණය විස්තර කරන්න පුළුවන් මෙන්න මේ සටහනට. මේ වගේ සටහනකටත් අපි කියනවා ට්‍රූත් ටේබල් එකක් කියලා. සත්‍යතා වගුවක් කියලා අපි හඳුන්වනවා. මෙන්න මේ වගේ. මෙයාගේ තර්කණය විස්තර කරන්න පුළුවන් බොහොම සරල සටහනක්. ඔන්න බලන්න මම මේක විස්තර කරනවා. A B කියලා ස්විච් දෙක බල්බය පත් වෙනවද නැද්ද කියලා ඔන්න තියෙනවා. හරිද? දැන් ඕගොල්ලන්ට මේ පරිපත්‍ය විදිහට පේනවා A ස්විච් එක දාලා B ස්විච් එක ඔෆ් කළත් මේ බල්බ් එක පත් වෙන්නේ නැහැ. මොකද කරන්ට් එක යන්නේ නැහැ නේ. මෙතන නවතිනවා. B ස්විච් එක දාලා A ස්විච් එක ඔෆ් කළත් මෙතන යන්නේ නැහැ. කරන්ට් එක. ඒ කියන්නේ බල්බ් එක පත් වෙන්නේ නැහැ. එබැවින් බල්බ් එක පත් වෙන්න නම් තියෙන අවශ්‍යතාවය මොකද්ද? මේ ස්විචස් දෙකම දාලා තියෙන්න ඕනේ. තේරුණාද? ස්විචස් දෙක ඔෆ් කළත් බල්බ් එක පත් වෙන්නේ නැහැ. එතකොට අපිට ඔය තර්කණය ලියන්න පුළුවන් මෙන්න මේ වගුවේ. මේකට අපි කියනවා සත්‍යතා වගුවක් කියලා. මොකද කියන්නේ සත්‍යතා වගුවක්. සත්‍යතා වගුවක්. සත්‍යතා වගුවක්. සත්‍යතා වගුවක්. ඉංග්‍රීසියෙන් කියන්නේ ට්‍රූත් ටේබල් එකක් කියලා. මොකද කියන්නේ ට්‍රූත් ටේබල් එකක්. කතා කරන කවුරු කතා කරනවා නම් පැහැදිලිද? මෙහෙරි පැහැදිලි නේද? හරි? මේ ලයිට් එක හොඳට පේනව නේද? රයිට්. එතකොට ඔන්න බලන්න මම මේ ට්‍රූත් ටේබල් එක සම්පූර්ණ කරනවා. බල්බ් දෙකම ඕෆ් කරලා තියෙනවා නම් බිඳුවයි බිඳුවයි. හරි? බල්බ් එක පත් වෙන්නේ නැහැ. එහෙනම් බිඳුව. හරිද? ස්විචස් දෙකෙන් එකක් දාලා තියෙනවා නම් 0 1 ඒත් බල්බ් එක පත් වෙන්නේ නැහැ. හරිද? හරි? ඊළඟට බලමු A ස්විච් එක විතරක් දාලා B ස්විච් එක ඕෆ් කරලා. එතකොටත් මේක පත් වෙන්නේ නැහැ. හරිද? දැන් බලමු ස්විචස් දෙකම දැම්මොත් ඔන් කළොත් බල්බ් එක පත් වෙනවා. එතකොට මේ ద్వාරය වැඩ කරන්නේ අපි දැන් සාමාන්‍ය ඊයේ කිව්වා ඔයගලන්ට මේ ගොඩාක් මේ වෝල්ටේජ් මේ පරිපථවල ඩිජිටල් පරිපථවල වැඩ කරන්නේ ඉහළ වෝල්ටීයතාව පහළ වෝල්ටීයතාව කියන එක. එතකොට මේ 1 කියලා කියන්නේ අපි සැලකුවොත් ඉහළ වෝල්ටීයතාව. බිඳුව කියන එක සැලකුවොත් පහළ වෝල්ටීයතාව සැලකුවොත් මෙයා තුලින් මෙයා ඇත්ත වශයෙන් y සමානයි y ඉහළ වෝල්ටීයතාවයට එන්නේ මෙයාට ඉහළ වෝල්ටීයතාවයකුයි මෙයාට ඉහළ වෝල්ටීයතාවයකුයි දුන්නොත් විතරයි මෙතන ඉහළ වෝල්ටීයතාවක් පෙන්වන්නේ. ඒ අනිත් මේ ඇරෙන්න අනිත් සියලුම අවස්ථාවල මෙයා බිඳුව පෙන්වනවා. එතකොට ඒක අවබෝධ කරගන්න පුළුවන් මෙන්න මේ ට්‍රූත් ටේබල් එකේ. මේ ස්විචස් දෙකම දැම්මොත් විතරයි මේ බල්බ් එක පත් වෙන්නේ. එතකොට මෙන්න මේ තර්කණීය විස්තර කරන මෙන්න මේ වගුවට කියනවා ට්‍රූත් ටේබල් නැත්නම් සත්‍යතා වගුව කියලා. ඒතර මෙන්න මේක තමයි ගේට් එකේ සංකේතය. මේ තමයි ඒ ගේටේ සමාන වෙන අපි අඳින සමක පරිපථය. මේ වගේ මෙන්න මේ වගේ කියලා පෙන්නන සමක පරිපථය. මේ තමයි මේ ගේට් එකේ තර්කයේ විස්තර කරන වගුව. ඒකට කියනවා සත්‍යතා වගුව කියලා. හරිද? දැන් මේ ටික ඔක්කොම ඇඳද කියන්නේ? මේ ටික ඇඳද ඔක්කොම? කතා කරලා කියන්නේ එක්කෙනෙක්. මේ ටික ඇඳද? නෑ සර්. ඇඳගන්න දැන් ඔක්කොම. එතකොට පළවෙනි ద్వාරය and ద్వාරය එයාගේ සංකේතය එයා සමාන කරන්න පුළුවන් පරිපථයක් මේක අත්‍යවශ්‍ය නැහැ. මෙයාගේ තර්කණය විස්තර කරන වගුව.
TS2 ගෑනු ළමෙක් කතා කරලා කියන්න හරිද ඇඳද කියලා? TS2 එකේ ගෑනු ළමෙක් කතා කරලා කියන්න ඇඳද කියලා? මයික් එක ඔන් කරලා කියන්න. හරි TS2 එකේ ගෑනු සර්. ළමෙක් right හරි. දැන් මෙන්න මේ සම්බන්ධ මෙන්න මේ ඇන් ద్వාරය මේ සාමාන්‍යයෙන් මේ ඩිජිටල් වල පාවිච්චි කරන මේ ద్వාරවල මේ තර්කණය විස්තර කරන්න පුළුවන් පහසු ගණිතාකාරයක් හඳුන්වලා දුන්නා ජෝර්ජ් බූලියන් කියන පුජ්‍යලයා. ජෝර්ජ් බූලියන් අපි ඒක විශේෂාකාරයේ බීජ ගණිතයක්. ඒක IT වලදී ඔය අපි ඩිජිටල් ඉලෙක්ට්‍රොනික්ස් වලදී ඒක තමයි පාවිච්චි කරන අපි මේ ගණිත මාධ්‍ය වශයෙන් පාවිච්චි කරන්නේ. බයිනරි මේක තියෙන්නේ. බයිනරි. හරි. එතකොට මේක පාවිච්චි කරන අපි ඒ ගණිතාකාරය කියනවා බූලියානු බීජ ගණිතය කියලා. එතකොට බූලියානු බීජ ගණිතය අනුව මෙන්න මෙයාගේ තර්කය විස්තර කරන විශේෂ සමීකරණයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේක. y output එකක් ලැබෙන්නේ y සමානයි a and b. මෙන්න මේ විදිහටයි දක්වන්නේ. තිතක් දක්වනවා. a and b. a and b. a and b දෙකම ඔන්නුනොත් විතරයි ප්‍රතිඵලයක් ලැබෙන්නේ. එතකොට මෙන්න මේකට කියනවා බූලියානු සමීකරණය කියලා. මොකද කියන්නේ? බූලියානු සමීකරණය. එතකොට බූලියානු සමීකරණේ පැත්තක ලියා ගන්න. බූලියානු සමීකරණය. ඔය ගොඩක් IT කරන්නේ මේව දන්නවා. y සමානයි a and b. හරිද? බූලියානු සමීකරණයත් ලියා ගන්නකෝ. හරිද? මට කවුරුහරි කියන්න හරිද කියලා මයික් එක ඔන් කරලා කියන්න ඇන්දලා ඔක්කොම ඉවරද කියලා. මෙතනින් එහාට යන්න. කියන්න. ඇන්දලා ඉවරද කියන්න. ඔව් right okay. දැන් අපි බලමු දැන් මේ ටික හැමෝම ගන්නවා. නමුත් මෙතනින් එහා කොටස තමයි ඔයගලන්ට ප්‍රායෝගික කොටසට අදාළ වෙන්නේ. එතකොට මෙන්න මේ n ద్వාරය තියෙන IC එක සම්බන්ධව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. දැන් මම ඊයේ ඔයගලන්ට කිව්වා මේ IC වර්ග ප්‍රධාන වශයෙන් දෙකක් තියෙනවා කියලා. එකක් තමයි මම ඔයගලන්ට කිව්වා TTL කියන IC එක. අනිත් එක තමයි CMOS කියන IC එක. CMOS කියන IC එක. හරිද? දැන් අපිට වැඩි හරියක් හම්බ වෙන්නේ භාවිතයට මෙන්න මේ TTL IC. එතකොට මේ TTL IC එකක් දැන් මම අඳිනවා. එතකොට මේ TTL IC ගැන මම ඔයගලන්ට කිව්වා මේවා SIP කියලා හැඩයක් තියෙනවා, DIP කියලා හැඩයක් තියෙනවා, flat type එකක් තියෙනවා. දැන් මේ ගොඩාක් අපිට හම්බ වෙන්නේ dual in package කියන නැත්තම් අර අපි ද්විත්ව සමරේඛී අසරණ කියන එක තමයි හම්බ වෙන්නේ. එතකොට ද්විත්ව සමරේඛී අසරණයක් අපි අඳුත් මෙන්න මෙහෙමයි තියෙන්නේ. මම ඔයාලට මේ IC එක අඳිනවා. මෙන්න මෙහෙමයි තියෙන්නේ. IC එකේ නම්බර් මේ අංකණය කරන්නේ මෙන්න මෙහෙමයි. IC එක ඔන්නම තියෙනවා. right. ඔන්න ආකාර IC එක තියෙන්නේ. IC එකේ මේ පැත්තන අග්‍ර තියෙනවා 1යි 2යි 3යි 4යි 5යි 6යි අපොඩ්ඩක් හැටකම් ඉතින් කිනෝද එතකොට අපි මේ ආකාර නම් කරමු 1 2 3 4 5 6 7 එතනින් උඩ තියෙන එක අනිත් පැත්ත. එතකොට මේක 8. ඊට පස්සේ මේ IC එකක් මෙන්න මෙහෙමයි මේකේ අපි IC එකක් අතර ගත්ත ගමන් දැන් මේ IC එක මම පැත්තක ලියන්නම් TTL IC එකක් මේ IC එක 74යි 0.8 මම ඕගලන්ට ඊයේ කිව්ව නේද මේ TTL IC නම් කරන ක්‍රම දෙකකට 74 සීරීස් එකයි ඊළඟට මම කිව්වා 54 සීරීස් එකයි කියලා. දැන් මේ තියෙන්නේ 74 සීරීස් එක. මේක තමයි ඔයගොල්ලන්ට බහුලව පාවිච්චි කරන්න දෙන්නේ. මේ 54 සීරීස් එක පොඩ්ඩක් මිල වැඩි, ස්පීඩ් වැඩි, වැඩි උෂ්ණත්වයට වරුත් දෙනවා. නමුත් මේ 74 සීරීස් එක තමයි අපිට බහුලව පාවිච්චි කරන්න දෙන්නේ. නිසා මේ 74 සීරීස් එක එකක් TTL IC එකක් 74.8. 74.8 කියන IC එක තමයි මම ඇඳලා තියෙන්නේ. එතන මේ IC එකක් අංකණය කරන්නේ මෙන්න මෙහෙමයි. මේකේ තියෙනවා මේ කට්ටයක් අපු පැත්තක්. ඒ වගේම මෙන්න මේ මෙතන තියෙනවා පොඩි ඩොට් එකක්.
එතකොට මේ ඩොට් එකයි මේ කට් එකක් පැත්තයි මෙහෙම ගත්තාම මේ උඩින් ඉහළින් බැලුවම පේන විදිය ඈ IC එක ඉහළින් බැලුවම මේ ඩීප් IC එකක් මේක ඩුවල් ඉන් පැකේජ් IC එකක් මේ IC එක උඩින් බැලුවම පේන්නේ එතන මෙන්න මේ පැත්ත ඉඳන් තමයි නම් කරන්නේ මේ 30ක් වගේ තියෙන පැත්ත ඉඳලා 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 ඔන්නෝමයි IC එක අංකණය කරන්නේ පැහැදිලි හැමෝටම අංකණය කරන විදිය දැන් ඕනම IC එකක් ගත්තාම මේ වගේ ඩිජිටල් IC කට්ටයක් තියෙනවා මේ කට්ටේ තියෙන පැත්තේ මෙතන පොඩි තිතක් තියෙනවා ඒ තිත තියෙන පැත්තේ ඉඳන් තමයි අපි මේක ඩුවල් ඉන් පැකේජ් එක මේ අංකණය කරන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 පැහැදිලිද IC එක පැහැදිලිද right එතකොට මේ IC එක ඔයගොල්ලෝ දන්නවා මේ IC එකක් වැඩ කරන්න IC එකට සැපයුමක් දෙන්න ඕනේ මම ඔයගලන්ට ඊයේ කිව්වා ඒ සැපයුම හරි IC එකට සැපයුමක් දෙන්න ඕනේ ඒ සැපයුම දෙන්න ඔයගලන්ට මම කිව්වා මේ TTL IC වලට සප්ලයි එක දෙන්න අග්‍ර දෙකක් තියෙනවා ඒ තමයි වෝල්ටීතා දෙක නම් කරනවා ධන VCC සහ GND කියලා හරිද GND කියන්නේ ඍණ අග්‍රය ධන VCC කියන්නේ ධන ලබා දිය යුතු අග්‍රය හරිද එතකොට මේ IC එකේ බිනු යනොත් නේ හරි මෙන්න මේ 7 වෙනි පින් එක තමයි GND කියලා අපි හඳුන්වන්නේ මෙන්න මේක තමයි GND මේකට තමයි ඍණ වෝල්ටීතාව දෙන්නේ ඒ වගේම 14 වෙනි පින් එක තමයි ධන VCC එතකොට IC එකකින් වැඩක් ගන්න කලින් IC එකට සප්ලයි එක දීලා ඉන්න ඕනේ එතකොට මෙන්න මේක GND මෙතන ධන VCC එතකොට මේකට මේ මෙතන 0.5 වෝල්ටීතාව අපි දන්නවා TTL IC වලට දෙන්න ඕනේ වෝල්ටේජ් එක තමයි වෝල්ට් 5 ධන 5ක් වෝල්ට් දෙන්න ඕනේ එතකොට ඒක යම්කිසි ප්‍රමාණයකින් 100ට ගානකින් වෙනස් වුණාට කමක් නැහැ නමුත් සාමාන්‍යයෙන් වෝල්ට් ධන 5ක් දෙන්න ඕනේ 0ට සාපේක්ෂව ධන 5ක් මෙතෙන් දෙන්න ඕනේ මෙතෙන්ට සාපේක්ෂව ධන 5ක් දෙන්න ඕනේ පැහැදිලිද පැහැදිලි හැමෝටම මේ IC එකට සප්ලයි කරන විදිය කාටද ගැටලුවක් තියෙනවා නම් මට යොමු කරන්න අහන්න බලන්න GND 7 වෙනි පින් එක 14 වෙනි පින් එක මේ ධනාග්‍රය. එතකොට මේකට තමයි 7 වෙනි පින් එකට තමයි IC එකට ඍණාග්‍රය දෙන්නේ. IC එකේ ධනාග්‍රය මේකයි. හරිද කතන්දරේ? මේක TTL නිසා මම කිව්වා මේක නම් කරන්න VCC මේක GND. හරිද? පොඩ්ඩක් කතා කරන්න කවුරු හරි? හරිද? හරිද? කොහොම මට ප්‍රචාරයක් නැහැ. ප්‍රචාරයක් කරන්න කවුරු හරි? කට්ටිය අඳිනවද මේක? කට්ටිය අඳිනවද දැන්? නෑ. අඳිනවද තාම? අඳිනවද? ඔව්. හරි අඳින්න. තව තියෙනවා පොඩ්ඩක්. තව පොඩ්ඩක් තියෙනවා අඳින්න. හරි? හරි මෙන්න හරි. දැන් මේ ටික තේරුණාද? දැන් මේක ඇතුලේ තව පොඩ්ඩක් අඳින්න තියෙනවා ඈ. ඒ තමයි මෙන්න මේක. මේක ඇතුලේ ගේට් තියෙන්නේ මෙන්න මෙහෙමයි. මෙන්න මෙතන එක ගේට් එකක් තියෙනවා. ඔන්න ගේට් එකක්. හරිද? මේ ගේට් එක අපි අඳිනකොට ඔන්නෝම ඇන් ගේට් එකක් මේක ඇතුලේ තියෙනවා. තව පොඩ්ඩක් පහළට අඳින්න හැබැත්තත් අඳින්න තියෙන නිසා පොඩිට අඳින්න right. ඔන්න ගේට් එක තියෙන විදිය. ඔන්න පළවෙනි ගේට් එක තියෙන විදිය. ඇන් ගේට් එකක් මේ ඇතුලේ තියෙනවා. හරිද? ඔන්න තව ගේට් එකක් මේ හරින් අදිනවා. ඔයගොල්ලෝ මාත් එක්ක මේක ඇඳ ගන්න. ඔන්න ඉන්පුට් දෙක ඔන්න අවුට්පුට් එක. මේවා ඔයගොල්ලෝ දැනගෙන ඉන්න ඕනේ. හරිද? ඊළඟට අනිත් පැත්තේ තියෙන්නේ මෙහෙමයි. අනිත් පැත්තේ ඒ විදිහටමයි ඇසිඩ් එක තියෙන්නේ. එතකොට මේ තන ගේට් එකක් මෙතන තියෙනවා. එයාගේ අවුට්පුට් එක ඔතන තියෙනවා. ඉන්පුට් දෙක ඔන්න ඔතන තියෙනවා. හරි. ඔන්න ඉන්පුට් දෙක තව ඇන් ගේට් එකක්. හරි. තවත් ඇන් ගේට් එකක් මෙතන තියෙනවා. ඔයගොල්ලෝ මට වැඩිය හොඳට ඇඳගන්න මේක. ඔන්න අවුට්පුට් එක ඔන්න ඉන්පුට් එක. හරිද? හරි. right. ඔන්න ඇතුලේ තියෙන AND gate 4. හැමෝටම ඉන්පුට් තුනක් දෙන්න ඕන උනොත් පැහැදිලිද? ඉන්පුට් තුනක් දෙන්න ඕන උනොත් ඒ දැන් තාම මේ මම කතා කරන එකයි එකක් ගැන විතරයි.
තේරුණාද? මේ තියෙන්නේ 2 input and gate එක ගැන කතා කරේ. තේරුණාද? 2 input and gate සරලම AND ද්වාරය සම්බන්ධව මේ කතා කරේ. හරිද? හරි හරි. සරලම AND ද්වාරය. හරිනේ? හරි. සරලම AND ද්වාරය තමයි මේ කතා කරේ. එතකොට right ඔන්න right. මේක ඇඳ ගන්න සම්පූර්ණයෙන් දැන් IC එක. දැන් ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ IC එක කියපු ගන්න TTL 74.8 කියන IC එක. ඔයගලන්ට දුන්නොත් ඒ වෙළඳ පොලෙන් ගිහලා ඇහුවොත් 74.8. හරි 74.8 දිවා මේ IC එක එනවා. පස්සේ තමයි අපි මේ ගේට්ස් වලට සප්ලයි එක දෙන්නේ. හොඳට මත් තියාගන්න IC එකට දෙන්න සප්ලයි එක වෝල්ට් 5යි. කොයි වෙලාවකවත් IC එකට දෙන සප්ලයි එකට වඩා වැඩි වෝල්ටීයතාවයක් මෙන්න මේගොල්ලන්ට දෙන්න යන්න එපා. එහෙම දෙන්න ගියොත් අනිවාර්යයෙන් ඕගොල්ලන්ගේ IC එක පිච්චිලා යනවා. ඒ නිසා දැන් මේවට දෙන්න ඕගොල්ලෝ එක බිඳුව කියලානේ දෙන්නේ. එක බිඳුවට දෙන්නේ ඉහළ වෝල්ටීයතාව පහළ වෝල්ටීයතාව. එක්ක 5ක් දෙන්න ඉහළ වෝල්ටීයතාව වශයෙන් බිඳුව වශයෙන් වෝල්ට් 0.8ට වඩා අඩු වෝල්ටේජ් එකක් දුන්නත් ඒත් හරි. අඩු වෝල්ටීයතාව බිඳුව වෙන්නවත් ඕනේ නැහැ. හරිද? එතකොට මේ එක එයා වෝල්ට් දෙකකට වඩා වැඩි වෝල්ටීයතාවයක් පිළිගන්නවා ඉහළ වෝල්ටීයතාව කියලා. වෝල්ට් 0.8ට වඩා අඩු වෝල්ටීයතාවයක් එයා පිළිගන්නවා බිඳුවයි කියලා. එහෙමයි මේවා හදලා තියෙන්නේ. ඉතින් බිඳුව දුන්නත් කමක් නැහැ. ඉහළ වෝල්ටීයතාව දෙකට වඩා 5ක් දුන්නත් කමක් නැහැ. හැබැයි 5ට වඩා මෙයාට වෝල්ටේජ් දුන්නොත් එම හයි කියලා IC එක ඩැමේජ් වෙනවා. ඒ නිසා ඒක මත් තියාගන්න ඕනේ. දැන් අපිට ගොඩාක් වෙලාවට ඔයගලන්ට ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට දෙන්නේ මේ එකම සප්ලයි එකකින් තමයි මේ ඔක්කොම කරන්නේ. IC එකට සප්ලයි ගන්නවා. ඊට පස්සේ ඔයගලන්ට පින් වලට එක බිඳුව කියනකොට වෝල් 5යි බිඳුවයි 5යි බිඳුවයි වගේ දෙන්න කියනවා. ඒ නිසා එකම සප්ලයි එක නිසා ඒක වරදින්නේ නැහැ. හරි? දැන් මම ප්‍රැක්ටිකල් සර්කිට් අඳින්නම්. මේ ප්‍රැක්ටිකල් සර්කිට් අඳිනකොට ගොඩාක් වෙලාවට අපි මේ සප්ලයි වෝල්ටේජ් වඩා පොඩ්ඩක් රෙස්ට් එකක් හරහා යවලා තමයි අඩු වෝල්ටීයතාවයක් තමයි මෙන්න මේ පින් වලට දෙන්නේ. හරිද කතන්දරේ? තේරුණාද? ඒ කියපු කෑල්ල. දැන් හොඳට මේක ඇඳ ගන්න මේ IC එක. මේක නිරන්තරයෙන් ඕගලන්ට හොයන්න එන IC එකක්. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් දැන් මගෙන් අහන්න. හරිද? ගැටලුවක් තියෙනවා නම් මගෙන් අහන්න. එතකොට මෙයාව අපි නම් කරනවා මේ IC එක මෙන්න මේමයි නම් කරන්නේ. මේ IC එක අපි නම් කරන්නේ quad 2 input AND gate ගකට වෙන මේක නැද්ද අම්මගේ පෑනක් තියෙන අරගෙන මටක් ගන්න. හරි. හරිද? මෙන්න මෙයාගේ නම quad 2 input AND gate. මේ quad කියලා කියන්නේ මෙයාගේ 2 input AND gate හතරක් තියෙනවා. 1යි 2යි 3යි 4යි. quad 2 input AND gate කියලා තමයි මේ IC එක නම් කරන්නේ. ඒතකොට මේ IC එකේ නම්බරය තමයි 74.8 TTL IC එක. හරිද තොරතුරු ටික? ඔයගලගේ ප්‍රැක්ටිකල් ටෙස්ට් එකේ ඔයගලන්ට එන එක IC එකක් සම්බන්ධව මම කතා කළේ. දැන් පැහැදිලිද? පැහැදිලිද? හරිද? පැහැදිලිද? ඕ මට ප්‍රචාරයක් නැහැනේ. පැහැදිලිද? මොකක්ද ගැටලුවක් තියෙනවද? ගැටලුවක් තියෙනවා ගන්න. ගැටලුවක් තියෙනවා ගන්න. ගැටලුවක් තියෙනවා ගන්න. ගැටලුවක් තියෙනවා ගන්න. පේනවද? 74.8 හරිද IC එක? 74.8 හරිද? හරිද? කොහමද කතා කරන්න කවුරු හරි TS1 හරි 2 හරි? හරි TS1 හරි 2 හරිද? දැන් ගැටලුවක් තියෙනවද මේකේ මොකක් හරි? නෑ සම්බන්ධව. හරි? නෑ
දැන් මේ TTL series එක විතර නෙමෙයි CMOS series එකෙත් මේ වගේ IC තියෙනවා ඈ. ඒකත් මත් තියාගන්න. CMOS series එකේ වෙලා තියෙන්නේ මොකද්ද වෙනස? CMOS වලට තියෙන්නේ මේ විදිහටම IC එක. නමුත් CMOS වල supply voltage එක නම් කරලා තියෙන්නේ VDD VSS කියලා. ඊළඟට යාගේ supply voltage එක ඕනනම් දෙන්න පුළුවන්. volt 3 ඉඳලා volt 18 දක්වා දෙන්න පුළුවන්. දැන් මෙයා නම් අනිවාර්යෙන් TTL වල නම් මෙතන GND මෙතන 5 volt දෙන්න ඕන. regulated power supply එකක් පාවිච්චි කරනවා. හරියටම volt 5 තියෙන්න ඕන. හරි මේවා බවුන්ස් වෙන්න පටන් ගත්තොත් වෙනස් වෙන්න පටන් ගත්තොත් එම මේවා හරහා වැරදි පාඨාංක එන්න පුළුවන්. හරිද? හරිද ඒක? හරිද? right. එහෙනම් මැකු IC එක මම සම්බන්ධව ඈ දෙවෙනි ద్వාරයට යනවා මම. හරි? ගෑල් ළමයි කියන කතා කරන්න. හලෝ. කතා කරන්න. IT නොකරන අය පොඩ්ඩක් කතා කරන්න. IT නොකරන කෙනෙක් කතා කරන්න පොඩ්ඩක්. IT කරන්නේ නැති එක්කෙනෙක් පොඩ්ඩක් කතා කරන්න. IT කරන්නේ නැති එක්කෙනෙක් කතා කරන්න මට TS2 පන්ති ඉන්නවා කිව්වා හතර දෙන්න කොහෙද? හලෝ. IT කරු නැති එක්කෙනෙක් මට ඔන් මයික් එක ඔන් කරලා කතා කරන්න. ඔව් සර්. ඔව් IT කරු නැති කෙනෙක් තේරෙනවද මේක? දැන් මේ කියපු ටික තේරුණාද? ඔව් සර් තේරෙනවා. හරි හරි. මම එනවා මම කරනවා මේ IC එක ඈ 74.0ට මත් තියාගන්න. right. ඊළඟට මම යනවා දෙවෙනි ద్వාරය තමයි OR ద్వාරය. දෙවෙනි ద్వාරය OR ద్వාරය. OR gate. The boundary line. It's going to be tight. No, it's not. It's gone for 6. Lots of height on that. They carried all the way. මැච් එකක් ගන්නවා. හරි? OR ద్వාරය. OR ద్వාරයේ සංකේතය මෙන්න මේකයි. OR ద్వාරයේ සංකේතය මෙන්න මේකයි. ඒකෙත් ප්‍රධානයන් දෙන්නේ කුඩාම OR ద్వාරය පාවිච්චි කරන්නේ 2 input OR ద్వාරය. එයාගේ output එක y කියලා අපි හඳුන්වනවා. හරිද? මෙයාව සමාන කරන පරිපථයක් මම මෙතන අඳිනවා. මෙයාව සමාන කරන්න පුළුවන් සමක පරිපථය තමයි මෙන්න මේක. ඔන්න මම සමක පරිපථයක් අඳිනවා. මෙන්න මේ වගේ සමක පරිපථයක් තමයි මෙයාට සමාන කරන්න පුළුවන්. හරිද? right. ඔන්න සර්කිට් එක. ඔන්න බැටරිය දැම්මා. ඔන්න බල්බ් එකක් දැම්මා. Number 18. ඔන්න බල්බ් එක. හරි. මෙතන A මෙතන B. හරි. හරිද? right. දැන් මෙයාගේ තර්කණය අපි බලමු මොකක්ද කියලා AB තර්කණය. හරිද? right. මෙන්න truth table එක ගහනවා OR ద్వාරය සඳහා. හරි. ඔන්න OR ద్వාරය සඳහා truth table එක අපි ගහනවා. හරි. right. මම හිතන්නේ පැහැදිලි කරන truth table එක. හරි. මෙන්න input දෙක AB මෙන්න output එක y. දැන් මට කියන්න මේ බල්බ් එක පත් වෙන්න තියෙන අවශ්‍යතාව මොනවද කියලා. ස්විචස් දෙකම ඕෆ් කරලා තිබුණොත් බල්බ් එකට කරන්ට් එක යන්නේ නැහැ නේ. පත් වෙන්නේ නැහැ. වෝල්ටේජ් ලැබෙන්නේ නැහැ. එක ස්විච් එකක් ඔන් කළොත් ඔන්න පළවෙනි ස්විච් එක ඔන් කරනවා 0 1 බල්බ් එක පත් වෙනවා. ඕන ඊට පස්සේ 1 0 ඒත් බල්බ් එක පත් වෙනවා. ඊළඟට 1 1 ස්විචස් දෙකම දැම්මත් බල්බ් එක පත් වෙනවා. ඒතර මෙයාගේ truth table එක මෙන්න මේකයි. හැමෝටම වටහා ගන්න පුළුවන්. බූලියන් සමීකරණයේ ඕක ප්‍රකාශ කරන්නේ මෙන්න මෙහෙමයි. y සමානයි a o b. මොම තමයි අපි දක්වන්නේ. a o b කියලා අපි ওই විදිහට දක්වනවා. o කියන සංකේතය වගේ පොසිටිව් ලකුණකින් තමයි අපි දක්වන්නේ. දැන් මේක ඇඳ ගන්න හැමෝම ඕක ඇඳ ගන්න හැමෝම ඇඳ ගන්න හැමෝම ada kan apa mau At the deep point, long on deep mid wicket
and the deep fine leg. 5 in the deep. හරිද? 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 හරි නේද? කතා කරන එකනේ දැන් මේක ලියාගත්ත සම්පූර්ණ අරගෙන කියලා පොඩ්ඩක් කතා කරන්න. hello නෑ නෑ. එන්දද මේ ටික? තාම නෑ හරි. තව චුට්ටයි මේක තමයි බූලියානු සමීකරණය. Try and leave double digit number for that last one. That pressure to count. ඔය මැච් එක මේකට සම්බන්ධ කරන්න එපා. හරි. අදාළ වැඩේ කරන්න පිස්සු කෙලින්න එපා. හරිද? හරිද? රයිට්. මම හිතන්නේ හරිද? y ප්‍රතිදානය ලැබීමට AOB මේක AOB කියලා තමයි අපි කියන්නේ. පොසිටිව් ලකුණ කියන්නේ බූලියන් බීජ ගණිතයේ O කියලා. AOB AOB හරිද? දැන් මම මේක මකනවා. දැන්. හරිද? ළමෙක් මට ඕකේ කරන්න. කවුරු හරි? හරි එදේ සර්. ඉවරයි කියලා කියන්නේ. right okay. හරි සර්. ඊළඟට right. ඊළඟට මේ ඕර් ద్వාරයේ තියෙන IC එක. ඒ IC එක තමයි TTL වල 74යි 32. මෙන්න මේ IC එක. 74යි 32. ඒ IC එක පොඩ්ඩක් අපි ඇඳොත් මෙන්න මේ විදිහටයි තියෙන්නේ 74යි 32 IC එක. දෙක තුන හතර පහ හය හත නමය 10 11 12 13 14 ඔන්න මේ පින්ට් එක තියෙන්නේ මම මේවා නම්බර කරන්නේ නැහැ මේ පැත්තෙන් අංක එක යන්නේ මේක තමයි GND 7 වෙනි පින් එක 14 වෙනි පින් එක තමයි ධන VCC පෝල් පහක් දෙන්න දිනවා මේක GND ඍණාග්‍රය එතකොට මේකේ මෙන්න මෙහෙමයි AND gate ටික අර වගේමයි තියෙන AND gate ටික එක මේක දෙක ඉන්පුට් එක ඊළඟ OR gate එක පළවෙනි ඉන්පුට් එක දෙවෙනි ඉන්පුට් එක අවුට්පුට් එක පැත්තේ අවුට්පුට් එක පළවෙනි ඉන්පුට් එක දෙවෙනි ඉන්පුට් එක output එක පළවෙනි input එක දෙවෙනි input හරි මේ තමයි 74යි 32 කියන IC එක. ඒක ඇතුලේ ස්ට්‍රක්චර් එක. මේකත් පින් 14 IC එකක්. ඒතර පළවෙනි පින් එක ඔය විදිහට තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 කකඩනවාද 7 sorry මෙතන 8 8 9 10 11 12 13 14
මේ IC එක සම්පූර්ණයෙන් අද ගන්න. මේකටත් කියනවා quad 2 input OR gate. මේ IC එක නම් කරලා තියෙන්නේ එහෙමයි. හරි. quad 2 input OR gate 74යි 32යි IC එක. හරිද? මේකත් ඔයගලන්ට බහුලව ප්‍රායෝගික පරීක්ෂණ වලදී පාවිච්චි කරන්න IC එකක්. 74යි 32. පින් නම්බර්ස් ඔක්කොම මතක තියෙනවා. හරි. මම මේවා ප්‍රායෝගික කරනකොට මේවා පින් අඳුර ගන්න විදිය සාකච්ඡා කරනවා. අපේ අර සූට්කේස් එක ඩෙමොන්ස්ට්‍රේට් කිට් එකක් තියෙනවා. ඒ කිට් එකෙන් ඔයාලන්ට පුළුවන් මේ ඔක්කොම චෙක් කරලා මේ එක ගේට්ස් චෙක් කරලා බලන්න. මේකෙත් අර විදියමයි GND මෙතන 5 වෝල්ට් දෙන්න ඕනේ මුලින් දීලා ඊට පස්සේ මේ පින් වලට 0.1 වගේ දෙන වර්තාර්ගනේ 0.0 නම් 0 0.1 නම් 1 1.0 නම් ඒත් 1 1.1 නම් 1 ඔය 1 කියලා ඒවට සාමාන්‍යයෙන් වෝල්ට් දෙකට වඩා වැඩි වෝල්ටේජ් එකක් දුන්නාම ඇති. පහ දුන්නත් ප්‍රශ්නයක් නැහැ. ඉහළ වෝල්ටේජ් තාවට 15 වෝල්ටේජ් තාව ඉස්සර පිළිගන්නේ සාමාන්‍ය බිඳුව හෝ ඊට දශම 8ට වඩා වගේ අඩු ඒවා දශම 2ක් 3ක් තියෙනකොට අපි බිඳුව වශයෙන් පිළිගන්නවා. OR gate වල. හරිද? IC එක සම්පූර්ණයෙන් අද ගන්න. තේරෙනවනේ? මේ ලයිට් එක හොඳයි අර ලයිට් රෙඩි. ඇදලා ඉවරයිද? ඇදලා ඉවරයිද IC එක? ඇදලා ඉවරනා මට කතා කරන්න. හරිද? ඇදලා ඉවරද IC එක? කවුරු හරි කතා කරන්න මට ඇදලා ඉවරද කියලා? මේක TTL IC එකක්. ඇදලා ඉවරද? TS1 එකකින් ළමෙක් කතා කරන්න. TS1 එකේ ළමෙක් කතා කරන්න. TS1 එකේ ළමෙක් කතා කරන්න. පිළි ළමෙක් මයික් එක ඔන් කරලා කතා කරන්න මට. ඇදලා ඉවරද කියලා? ගාගන්න පොඩ්ඩක් මේක වෙනස් වුණා බලන්න. හරිද? පැහැදිලිද? පැහැදිලිද? හරි ඕකේ කරන්න මට දැන් මේක ඇඳලා කියලා. කවුරු එක්කෙනෙක් ඕකේ කරන්න? ඕකේ කරන්න. රයිට් ඕකේ. එහෙනම් මකනවා ඈ. රයිට්. මකනවා මේක ඈ. රයිට්. මැකුවා. රයිට්. ඊළඟ ద్వාරය ප්‍රාථමික ద్వාර වල ඊළඟ ద్వාරය නොට්ස් ద్వාරය. තුන්වෙනි ద్వාරය නොට් ద్వාරය. නොට් ద్వාරය. මේක තමයි කොහොම සරලම ద్వාරය වශයෙන් සැලකන්නේ. මෙයාගේ තියෙන ඉන්පුට් එකයි. හරි ඒ ඉන්පුට් එකයි තියෙන්නේ. අවුට්පුට් උත් එකයි තියෙන්නේ. ඔන්න ඉන්පුට් එකයි අවුට්පුට් එකයි නොට් ద్వාරය. ඔන්නෝකයි නොට් ద్వාරයේ සංකේතය. හරිද? මේක සමාන කරන්න පුළුවන් පරිපථයක් විතර අඳින්න පුළුවන් මෙන්න මේ විදිහ එකක්. බැටරියක් දාලා සමාන පරිපථයක් තව ගොඩක් මෙහාට එනවද? මෙන්න මෙයාගේ සමාන වෙන පරිපථය බැටරියක් දාලා බල්බ් එකක් දාලා ස්විච් එකක් දාලා මෙතන රෙස්ට් එකක් ඕන නම් දාන එකපාර ෂෝට් කරන්න බැරි හින්දා
ඔය ස්විච් එකක් දානවා. හරිද? ඒ ස්විච් එක A කියලා නම් කරමු මේක Y කියලා නම් කරමු. දැන් මේක දැම්මොත් එහෙනම් මොකද වෙන්නේ? ටක් ගාලා මෙතන ෂෝට් වෙනවා. ෂෝට් වෙනකොට බල්බ් එක නිවෙනවා. මේක ඔෆ් කරලා දෙද්දි මේ බල්බ් එක පත් වෙනවා. සප්ලයි එක මෙතෙන්ට යනවා. තේරෙනවද ඒක? තේරෙනවද ඒක? හරි. එතන ට්‍රූත් ටේබල් එකක් ගැව්වහම බොහොම පොඩි ට්‍රූත් ටේබල් එකක් මෙයාගේ තියෙන්නේ. එහෙම කො ඉන්පුට් එකයිනේ තියෙන්නේ. එතන ඉන්පුට් එකයි තියෙන්නේ. මෙන්න මෙහෙම අවස්ථා දෙකයි තියෙන්නේ. A input y. එතකොට අවස්ථා දෙකයි ඉන්පුට් එකක් තියෙන්නේ. මොකද අවස්ථා දෙක එක්ක බිඳුව තියෙන්න පුළුවන් නැත්නම් 1 තියෙන්න පුළුවන්. බිඳුව වුණොත් මෙයාගේ මොකක්ද අවුට්පුට් එක එන්නේ? බිඳුව වුණොත් y අවුට්පුට් එක අනිවාර්යෙන් එන්නේ 1. ඇයි මෙයා ඕෆ් කරලා තිබුණා මේ බල්බ් එක පත් වෙනවා. මේක දැම්මොත් මොකද වෙන්නේ? මේක දැම්මොත් බල්බ් එක වෙනවා. තේරුණාද කියපු කතාව? දැන් not ద్వාරය සඳහා අපි අනිත් පැත්තට දානවා. මෙන්න මෙහෙමයි බූලියන් මේක කිව්වේ. y සමානයි a වල ප්‍රතිලෝමය a බා කියලා අපි හඳුන්වනවා. y සමානයි a බා. මෙහෙමයි මේක බූලියන් නම් කළේ. දැන් බූලියන් සමීකරණ තුන මතක තියෙන්න ඕනේ. පළවෙනි එක AND ගේට් එක y සමානයි a and b. දෙවෙනි එක තමයි y සමානයි a o b. තුන්වෙනි එක y සමානයි a බා. right. මේ ටික ඔක්කොම ඇඳගන්න. හරිද? ඇන්දද? මේ ගගන මේක පොඩ්ඩක් මොකද්ද ආයෙන රනින් අවුට් ඔෆ් ටයිම් ඉක්මනට එන්න. ගගන මේක රනින් අවුට්පුට් ටයිම් එක රටක් ගන්න ඉක්මනට. හරි. ඉතින් අවුට්පුට් ටයිම් වෙන්නේ නැහනේ. මේ අර ඩිලිෂන් ටයිම් එක පේනව නේද? රයිට්. හරිද? මේක තමයි බූලියන් සමීකරණය. මෙන්න තව ඇඩ්මිට් කරගilla. ගගන ඇඩ්මිට් තව කට්ටියක් ඇඩ් කරන්න. ගගන එන්න. තාම ඇඩ්මිට් වෙනව නේද? ගගන දැන් කීයක් ඉන්නවද? ගගන සරන්නට. කීයක් ඉන්නවද? හරි. කොහොමයි ආන්නේ? හරි. ඉවර නේද? ඉවර නේද අතලා? මකන්නද? එක්කෙනෙක් කතා කරලා කියන්නේ මකන්නද? හා මකන්නද? ඈ? හා තාම එපාද? එහෙනම් මකනවා ඈ? එක්කෙනෙක් කතා කරන මකන්න තියලා? හරිනේ? හරි. එහෙනම් මැකුවා ඈ? රයිට්. දැන් මේ නොට් ద్వාරයේ තියෙන IC එක සම්බන්ධව අපි කතා කරමු. ඒ තමයි
74යි නොට් ద్వාරයේ තියෙන IC එක නොට් ద్వාරයේ තියෙන IC එක තමයි 74යි 0.4 74යි 0.4 TTL IC එක 74යි 0.4 හරි ඒකේ මෙන්න මේමයි IC එක තියෙන අර වගේම පින් නම්බර්ස් තියෙනවා ඔයගලන්ට දැන් මේවා කියන්නත් ඕනේ ටක් ගාලා ඇඳ ගන්න පුළුවන් ඔයගලන්ට ඔය විදිහට IC එක තියෙනවා IC එක 1 2 3 4 5 6 7 අපොට හැංගන්නේ 74.4 8 9 10 11 12 13 14 හරිද ඒක අර වගේම තියෙන්නේ 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 එතන මේකේ තර විදිහමයි 7 වෙනි පින් එක GND 13 වෙනි පින් එක ධන VCC වෝල් පහක් දෙන්න ඕනේ. එතන මේකේ තියෙන මේ විදිහටයි බොහොම සරල විදිහට ద్వාර ඇම්පියර් කියද මොකද්ද? ඇම්පියර් ඇම්පියර් ගැන තාම අපි කතා කරන්නේ නැහැ මේ සම්බන්ධව. බොහොම පොඩි ඇම්පියරේජ් එකක් තමයි මෙයා ගන්නෙ. හරිද? අපි වෝල්ටේජ් ගැන මිසක් ඇම්පියර්ස් ගැන මේ ඩිජිටල් සර්කිට් වල අපි කතා කරන්නේම නැහැ. හරි? රයිට්. පොඩි මේ ක්ෂමතාවයක් තමයි මේගොල්ලන්ට තියෙන්නේ. මේක ඇඳ ගන්න බොහොම පොඩි ක්ෂමතාවයක්. ඒතර මේක ඇතුලේ තියෙනවා හරියටම not gate තියෙනවා 6ක්. ඒ නිසා hex කියලා අපි කියනවා. hex හරි hex කියලා අපි හඳුන්වනවා. hex inverter. මේකට කියන්නේ hex inverter කියලා. hex inverter. හරි 74.4යි ටික. හරිද? right. ඇඳ ගන්න මේ IC එක සම්පූර්ණ. අර විදිහමයි TTL IC එකක් මේ විදිහට මේකේ ඇතුලේ අභ්‍යන්තරේ තියෙන. ඇඳ ගන්න IC එක. hex inverter. හයක් තියෙන නිසා තමයි hex inverter කියලා කිව්වේ. පැහැදිලි? කකුල වදිනට. මේ ඩිටේල් ලකුණු අවුලක් නැහැ නේද? ඒක එනවද වැඩකට? ඈ? පේන්නේ නැතිද නෑ? hex inverter. එතන මේක TTL IC එකක්. මොකද්ද TTL කියලා කියන්නේ? ट्रांजिस्टर ලොජික් කියන එක. හරි? ඒතර හදලා තියෙන්නේ ट्रांजिस्टर වලින්. හරි? තාම ඔයගොල්ලෝ ट्रांजिस्टर එක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. දන්නේ නැති ඇති උතන. ඇඳලා ඉවරනා මට කතා කරන්න කෙනෙක්.
ගගන මේක ඇතුලේ තියෙනවා මේ එකක් කරන් දෙන්න. ඔන්න ඔක ඇතුලේ තියෙනවා මේ ආව පෑන් මේ පැත්තේ යන මේ පෑන් එකෙන් දෙන්න එපා. වදි මේ බෙඩ් බෝඩ් එක ඇතුලේ ඇතුලේ. IC වගේ කුත් ඇති. බෙඩ් බෝඩ් එකක් තියෙනවනේ සුදු පාට. ඔය අත ගාව තියෙනවා. ඒක IC එකක් ගාලා තියෙනවද? ඔයගලන්ට දැන් පේනවද මේ IC ගහලා තියෙන විදිය මේකේ? ඔය දැන් බ්‍රෙඩ් බෝඩ් එක IC ගහන විදිය. බලන්න ඔයගේ ෆෝන් එක පැහැදිලි වෙනවද? මේක පේනවද? මෙන්න මෙතන මේ IC එක පොඩ්ඩක් දිහා බලන්න මෙන්න මෙතේ මේ කට්ටේ තියෙනවා. මේ කට්ටේ තියෙනවා මෙතන. ඔය තිත වගේ එක නම් පේන නෑ මේ ඩිජිටල් IC එකක් තමයි වෙනත් IC එකක් වේදියේ පින් 16 IC එකක් වෙදියේනේ. මේ විදිහට තමයි IC ගහන්නේ බ්‍රෙඩ් බෝඩ් එකේ. හරි. ඔය බ්‍රෙඩ් බෝඩ් එකේ මේ කාණු වගේ කොටස තමයි මේවා එන්ටර් කරන්නේ. හරිද? ඔන්න ඒ කියන්නේ වේටින් රූම් එකේ හරි හරි. හරිද? වෙන්නේ. හරිද දන්නේ. හරි. මට වීඩියෝ දාන්න. වීඩියෝ දාන්න. හරි. මට පේනවද මේ IC ජොයින් කරලා දෙන විදිය මේ බෙඩ් බෝඩ් එකේ? මට පොඩක් කතා කරන්න. IC ජොයින් කරලා දෙන්නේ පේනව නේද? හලෝ. මේ IC එක පේනවද? කතා කරන්න පොඩ්ඩක්. ඔව් right. මේ විදිහට තමයි මේ IC සම්බන්ධ කරන්නේ. ගොඩක් වෙලාවට මේ පින් අතින් අල්ලන්න යන්න එපා. ඔයගොල්ලෝ ජොයින් කරද්දි මේ කිසියම් මේකක් දාලා මේ දෙපැත්තෙන් කොහොම අල්ලනවා මිසක් මේ සමහරවිට මේ CMOS වගේ ICs දැන් මෙහෙම ජොයින් කරනකොට මේ අතින් ඇල්ලුවොත් දැන් මෙහෙම අතින් ඇල්ලුවොත් ඒත් පිච්චෙන්න පුළුවන්. ඔය CMOS series එක. ඒක පොඩි ස්ථිති විද්‍යුත් ආරෝපණවලින් පවා විනාශ වෙනවා. නමුත් මේ TTL එක එහෙම වෙන්නේ නැහැ. TTL එක කරුත් දෙනවා. නමුත් ඕගොල්ලන්ට මේවා ගහලා දුන්නේ නැත්නම් ඕගොල්ලන්ට සිද්ධ වෙනවා IC එක අරගෙන මෙහෙම ජොයින් කරනකොට මෙයා ඇඟිලි වලින් වැඩි මේ පින්ස් වැඩි අල්ලන්න යන්න එපා. ප්‍රැක්ටිකල් ටෙස්ට් ප්‍රායෝගික පරීක්ෂණයේදී. හරි. මේ විදිහට තමයි මේක ගහන්න තියෙන්නේ. දැන් මේ ප්‍රැක්ටිකල්ස් ඔක්කොම ඉස්කෝලේ පටන් ගත්තයින් පස්සේ මම කරනවා. හරි. ඒ නිසා අවබෝධයක් ගන්න. රයිට්. දැන් අපි බලමු එහෙනම් මේ සම්බන්ධව ඇති. දැන් අපි ඊළඟට යමු ද්විතීයික ද්වාර වලට. දැන් මේ IC සම්බන්ධ තුනක්. මම IC දැන් කීයක් කළාද? 74.8යි ඊළඟට 74.32යි ඊළඟට 74.4යි. ඔය කටපාඩමේ තියෙන්න ඕනේ IC ටික. රයිට්. එතකොට ප්‍රාථමික ద్వාර තුන මම සම්පූර්ණ කළා. ඊළඟට බලමු ප්‍රාථමික ద్వාර වලින් කොහොමද ද්විතීයික ద్వාර හැදිලා තියෙන්නේ කියලා. එතකොට අපි බලමු ප්‍රාථමික ද්විතීයික ద్వාර secondary gates. හරි. ද්විතීයික ద్వාර. හරි. ද්විතීයික ద్వාර secondary gate. secondary gates වලින් පළවෙනියෙන් මම කරනවා බහුලව අපිට පාවිච්චි කරන gate එක තමයි NAND gate එක. NAND gate. එතකොට මේ NAND gate එක හදලා තියෙන්නේ අපි මුලින් ඉගෙන ගත්ත AND gate එකක් පිටිපස්සට NOT gate එකක් දානවා. ඒක තමයි තාක්ෂණය. කොහොම දාලා තමයි හදලා තියෙන්නේ. එතකොට මේක AB output එක Y. ඔබ සලකත්තා. ඒත් AND gate එක පිටිපස්සට NOT gate එකක් හයි කරලා තමයි NAND ద్వාරය හදලා තියෙන්නේ. ඒතර අපි NAND ద్వාරයේ සංකේතය වෙනම ලියනවා නම් NAND ద్వාරයේ සංකේතය වශයෙන් මෙන්න මේකයි පාවිච්චි කරන NOT gate එක අපි දක්වන්නේ මෙන්න මේ බිඳුවේ. ඒතර මේ NAND ద్వාරය ඔන්නෝමයි දක්වන්නේ. මේක තමයි NAND ద్వාරයේ සංකේතය. මේක තමයි මෙයා තුළ තියෙන පරිපත්‍ය. හරිද? ඒතර මේ ඔක්කොම මේ ට්‍රාන්සිස්ටර් දාලා තමයි හදලා තියෙන්නේ. ඔන්න AB Y. ඔක තමයි පරිපත්‍ය. දැන් බලමු මෙයාගේ ට්‍රූත් ටේබල් එකට මොකද වෙලා තියෙන්නේ කියලා. ට්‍රූත් ටේබල් වෙලා තියෙන්නේ උඩ යටම හරිලා. මොකද පිටිපස්ස සම්පූර්ණ NOT gate එකක් දාලානේ. ඒ නිසා දැන් ඔන්න දැන් බලමු ආපහු මෙයාගේ ට්‍රූත් ටේබල් එක දිහා AB Y. එතකොට මේ y තමයි ගත්තේ output එක. දැන් බලමු මොකද වෙන්නේ කියලා. 0 0 නම් AND gate එකේ එන්නේ 0. 0 ආවොත් NOT gate එක මොකද කරන්නේ? 1 කරනවා. ඒ වගේම 0 1 දුන්නොත් අනිවාර්ය AND gate එකේ එන්නේ 0මයි. 0 දුන්නොත් මෙයා 1 කරනවා.
ඊළඟට 1 0 දුන්නොත් ඒත් මොකද වෙන්නේ AND gate ద్వාරේ එන්නේ 0 0 දුන්නොත් NOT gate එක මොකද කරන්නේ 1 කරනවා ඊළඟට 1 1 දුන්නොත් එකයි එක ඉන්පුට් කරොත් high ඉහළ වෝල්ටීයතා දෙකක් ඉන්පුට් කරොත් මෙයාගේ අවුට්පුට් එක අනිවාර්යෙන් අපි දන්නවා ඉහළ වෝල්ටීයතාවය දෙනවා high එනවා ඒ කියන්නේ එක මෙතන එක આવොත් අනිවාර්යෙන් මෙයා මොකද කරන්නේ බිඳු කරනවා මොකද ඉන්වර්ට් කරනවානේ උඩයට මාරු කරනවා එතකොට මොකද වෙන්නේ මෙතන බිඳු වෙනවා එතකොට මොකද උනේ අර AND gate එකේ සම්පූර්ණ truth table එක උඩයට මාරු වුණා තේරෙනවද එතකොට ඔක අපිට ලියන්න පුළුවන් මේ විදිහට y සමානයි a and b කියන එකේ ඉන්වර්ට් එක අනිත් පැත්තේ එන්නේ a and b බා කියලා මේක ලියන්න පුළුවන්. ඒතර මෙන්න මේක තමයි NAND gate එකේ සම්පූර්ණ ක්‍රියාවලිය. ඒ කියන්නේ NAND gate එක හදලා තියෙන්නේ AND gate එක පිටුපසට NOT gate එකක් දාලා. හරිද? මේ තමයි NAND gate එකේ truth table එක. මේ තමයි එයාට අනුරූප බූලියානු සමීකරණය. right. දැන් ලියා ගන්න ඔක්කොම ටික. මේ තමයි NAND gate එකේ සරලම NAND ద్వාරය 2 input ඈ තව මේවා තියෙනවා 4 input තව 8 input ඔතන ගන්න පුළුවන් අපිට ඕන 3 input හදා ගන්නත් පුළුවන් right ඒක පස්සේ කතා කරමු මූලික ටික අවබෝධ කරගන්න truth table එක ඇඳද truth table එක ඇඳද මේ ඔක්කොම සම්බන්ධතා තාර්කික පරිපථවල. එතන මුලින් කලේ ප්‍රාථමික ద్వාර, දැන් මේක ද්විතීයික ద్వාර. මේක තමයි බූලියානු සමීකරණය. මේක තමයි සත්‍යතාව වගුව. මේක තමයි මෙයාව හදලා තියෙන විදිය. මේ තමයි NAND ద్వාරේ සංකේතය. හරිද මට හරි කියලා කියන්න අන්තර පස්සේ කෙනෙක් කවුරු හරි කතා කරලා හරි කියලා කියන්න මේ ටික බකන්න හරිද 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 කෙනෙක් මට කතා කරලා හරිද හරිනේ රයිට් එහෙනම් මේක බකනවා මම රයිට් දැන් බලමු යාරා රයිට් ඊළඟට බලමු NAND gate එක තියෙන IC එක මොකක්ද කියලා. right. අපි ඒකත් බලමු මේක ඊටාම වේගෙන් දැන් ඔයගලන්ට අඳින්න පුළුවන් මේවා එකම විදියක් මේ IC වල තියෙන්නේ. සුළු වශයෙන් විතරයි මේවා වෙනස් වෙන්නේ. ඔයගලන්ට මේ මං අඳින වේගයෙන් අඳින්න පුළුවන් වේගයෙන් අඳ ගන්න පුළුවන් මේක. මේ IC අඳින එකේ තියෙන වාසිය තමයි මේක මතක හිටිනවා නැත්නම් මේවා දන්නවා කියලා කතා කරලා අන්තිමට ප්‍රායෝගික පරීක්ෂණයට හෝ විභාගයට ගියාට පස්සේ අහන ප්‍රශ්න වල උත්තර දෙන්න බැරි වෙනවා. තේරුණාද? ඒ නිසා මේවා 1 3 4 5 6 7 මේ ඔක්කොම අඳින්න 8 9 10 11 12 13 14 එතන NAND gate එකේ තියෙන IC එක තමයි 74.2 TTL 74.2 තියෙන IC එක 74.2 එතන ඒකේ තර විදියමයි 7 වෙනි පින් එක GND නැත්නම් ඍණාග්‍රය 14 වෙනි පින් එක ධන VCC වෝල් 5ක් දෙන්න ඕන. හරිද? වෝල් 5ක් දෙන්න ඕන. එතකොට මේක ඇතුලේ ద్వාර පිටලා තියෙන්නේ මෙහෙමයි. මේ තියෙන්නේ NAND ద్వාර. එතකොට අර වගේමයි එක ඉන්පුට් එක දෙක ඉන්පුට් එක 1 2 3 අවුට්පුට් එක අර විදියමයි ඊළඟට 4 ඉන්පුට් 5 ඉන්පුට් ඊළඟට 6 අවුට්පුට් එක. හරි? 4 5 6 මේක තියෙන්නේ NAND ద్వාරයක්මයි. ඉත තියෙන NAND ద్వාරයක්මයි. ඊළඟට මේ පැත්තත් ඒ විදියමයි තියෙන්නේ. ඔය විදියට අඳින්න පුළුවන් ඔයගලන්ට. කොහොම ගත්තා
ඉන්පුට් එක දෙවෙනි ඉන්පුට් එක ඔන්න අවුට්පුට් එක හරි ඒ තමයි ඊළඟ නැන් ద్వාරය ඊළඟට හතරෙන් නැන් ద్వාරය මෙහෙම තියෙනවා මේ අවුට්පුට් එක ඉන්පුට් එක දෙවෙනි ඉන්පුට් එක ඔන්න තියෙනවා එතකොට මේකත් අර විදියමයි නම් කරන්නේ quad 2 input NAND gate මේම IC එක නම් කරන්නේ quad කියන්නේ හතරක් කියන එක quad 2 input NAND gate මේමයි මේ IC එක නම් කරන්නේ හරි එතකොට මේකේ නම්බර එක 74.2 ඇද ගන්න මේ IC එක සම්පූර්ණයෙන් හරි ඇද ගන්න දෙවෙනි ద్వාරයේ NAND ద్వාරයේ තියෙන IC එක 74.2 TTL IC එක අර වගේ නම්බර්ස් දාගන්න 8 9 10 11 12 13 14 මෙතන කට්ටියක් වගේ ඇති තමයි අඳුරු ගන්න. ඒතර මේවා උඩ මේ ඩිප් එකේ උඩ ගහලා තියෙනවා IC එකේ නම්බර එක. නමුත් ඔයගලන්ට විභාගෙට සමහරලාට දෙන්නේ IC නම්බර එක මකලා. හරි? නැත්තම් ටිපෙට්ස් ගහලා දෙනවා. අඳුර ගන්න කියලා. ඒතර IC එක අඳුර ගන්න මෙන්න මේ දත්ත ටික අවශ්‍ය වෙනවා. මම අද උගන්වපු දත්ත ටික අවශ්‍ය වෙනවා IC එක අඳුර ගන්න. තේරුණාද? හරි? ප්‍රායෝගික වැඩවලදී මම දෙනවා ඔයගලන්ට logic probe එක කියලා උපකරණයක්. ඒ logic probe එකෙන් පුළුවන් මේ සම්පූර්ණ මේක අඳුර ගන්න. logic probe එක. අපේ විද්‍යාගාරයේ logic probe කීපයක් තියෙනවා. ඔයගලන්ට පුළුවන් තනිතරින් අරගෙන logic probe එකක් දුන්නාම මේ IC එක අඳුරගන්නේ කොහොමද කියලා. 2015 විභාගෙට මේක දුන්නේ නැහැ. 2016 ඉඳලා විභාග වලට logic probe එක බලන්න දෙනවා. ඒතකොට logic probe එක දීපු ගමන් මේ pin අඳුරගන්න හැකියාව ඔයගලන්ට තියෙනවා. මම ප්‍රායෝගිකව කරද්දී pin අඳුරගන්නේ කොහොමද කියන එක විස්තර කරන්න. හරිද? ඇඳගත්තද? ඇඳද? මට කතා කරන කෙනෙක් ඇඳලා ඉවර නම් තාම අඳිනවද? තාම අඳිනවද? මේ බීනු කර කරනවා. ගගන මේව ගන්න. යට. ඒකෙන් බේරෙන්න බෑයි. හරි. හරිද? එක්කෙනෙක් කතා කරන්නේ ඇඳලා ඉවරද කියලා? ඇඳලා ඉවරද? එක්කෙනෙක් කියන්න ඇඳලා ඉවර කියලා. ඇඳලා ඉවර කියලා එක්කෙනෙක් කියන්න. PS1 එකේ එක්කෙනෙක් කතා කරලා කියන්න ඇඳලා ඉවර කියලා. ඇඳලා ඉවරයිද? කෝ කතා කරන්නේ කවුරුත්? ඔව්. right okay right. එතනින් එහාට යන්න. බඩගිනි. right. ඉන්නේ මේ ද්විතීයික ද්වාරවල තව දෙකක් තියෙනවා. ඒක ඉවර කළාම අවසන් කරන්න. තා පොඩ්ඩක් ඉන්න ඈ. right. right. ඔයගලන්ට ඊළඟ ద్వාරය තමයි no ద్వාරය. අපි දෙවෙනි ద్వාරය හරි no ద్వාරය අපි හදන්නේ or ద్వාරයක් පිටුපස්සට මේ වගේ or ద్వාරයක් පිටුපස්සට හයි කරනවා not gate එකක් අර විදියමයි හරි අර විදියම not gate එකක් හයි කරනවා හයි කළා a b y හරිද එතකොට මේ දෙක එකතු කරලා අපි හඳුනනවා නම් සම්පූර්ණ සංකේතය මෙහෙම තමයි මේක හදලා තියෙන්නේ
O ద్వాරය පිටිපස්සට නොට් එකක් හයි කළාම අපි සංකේතය වශයෙන් දක්වන්න ඕනේ. ඒතර මේක තමයි කුඩාම නෝර් ద్వාරය A B Y. හරිද? A B Y. දැන් බලමු මේක ට්‍රූත් ටේබල් එක අර විදිහමයි. මතකද නෝර් ద్వාරයට අපි කරපු දේ ඒ විදිහමයි. මම හිතන්නේ මේ හරිය ඔයගොල්ලන්ට පේනවනේ මේ හරිය. මේ හරිය පේනවනේ. right. නෝර් ద్వාරයට අපි ගහමු මේකේ ට්‍රූත් ටේබල් එක. ඕගොල්ලෝම ට්‍රූත් ටේබල් එක මතක ඇති. O ద్వාරයේ විලෝමය තමයි තියෙන්නේ A B Y. එතකොට O ద్వාරයේ මතකද 0 0 දුන්නොත් O වල එන්නේ බිඳුව. බිඳුව આવොත් මෙයාට ගලවම් කරනවා. ඒ කියන්නේ 0 0 දුන්නොත් 1 ලැබෙනවා. ඊළඟට 0 1 දුන්නොත් O ద్వාරයේ ලැබුණේ 1 මෙයාට ගල බිඳුව කරනවා. ඊළඟට 1 0 දුන්නොත් 1 0 දුන්නොත් O ద్వාරයේ ලැබුණේ 1 1 දුන්නොත් මෙයාට ගල උඩයට මාරු කරනවා බිඳුව වශයෙන්. එමනම් 1 0 වලට මෙයාට ලැබෙන්නේ බිඳුව. ඊළඟට 1 1 1 1 දුන්නොත් O ద్వාරයේ අපිට ලැබෙන්නේ 1 0 කරනවා. හරි? right පේන්නේ නැද්ද? හරි නේද? right මෙන්න O ద్వාරයේ ට්‍රූත් ටේබල් එක. හරිද? එතකොට මේකේ අපි බුලියන් සමීකරණය දැම්මොත් y සමානයි a o b කියන එකේ සම්පූර්ණ වා. ඔන්නෝක තමයි බුලියන් සමීකරණය. හරිද? බුලියන් සමීකරණය ඔන්නෝක. හරි. ඇදලා වුණාම මට එක්කෙනෙක් කතා කරන්න. මෙන්න සත්‍යතා වගුව, මෙන්න බුලියන් සමීකරණය, මේක තමයි සංකේතය. එතකොට ඕක තමයි දෙවෙනි ද්විතීයික ద్వාරය. හරිද? ඇදලා ඉවර නම් කතා කරන්න. 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 මේක තමයි බුලියන් සමීකරණය, මේක තමයි ට්‍රූත් ටේබල් එක, මේක තමයි හැදලා තියෙන විදිය, මේක තමයි සංකේතය. නෝ ద్వාරය. හරිද? දැන් අවසන් නම් කියන්න මට. ඇදලා ඉවර නම් කියන්න. එක්කෙනෙක් කතා කරලා කියන්න ඇදලා ඉවරයි කියලා. ඇදලා ඉවරයි කියන කෙනෙක් කතා කරලා. කියන්නේ කෙනෙක්. හරිද? ඇදලා ඉවරද? ඇදලා ඉවර නම් කියන්නේ PS1 එකේ කෙනෙක් කතා කරන්නේ. කො කතා කරන කවුරු පිළිලා මේ කතා කරලා කියන්නේ? කො මයික් එක ඔන් කරලා කතා කරන්නේ? කියන්නේ කතා කරන කෙනෙක්. කතා කරන PS1 එකේ කෙනෙක් කතා කරන්නේ. ඉක්මන් කරන වෙලාවමදී ඒක තව දෙකක් තියෙනවා කරන්න. හරිද?
TS2 එකේ එක්කෙනෙක් කතා කරන්නේ නෝ. TS2 එකේ ළමයි කතා කරන්නේ. කියන්න කතා කරලා කියන්න. අන්දර ඉවර නම් කියන්න. මයික් ඔෆ් කරලා නැහැ. අන්දර ඉවර නම් කියන්න එක්කෙනෙක් කතා කරලා. ඉවරද? හරි? මං එන යනවා ඊළඟ කොටසට. හරි. ඊළඟට බලමු නෝද්වාරයේ තියෙන IC එක මොකක්ද කියලා. ඒ තමයි 74.2. මේ IC එකේ පොඩි පිහිටීමේ වෙනසක් තියෙනවා. මේකත් අර වගේම TTL IC එකක්. හැබැයි මේකේ ඒ තියෙන පොඩි වෙනස්කම් මේකයි 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 මෙයාගේ තර වගේමයි 7 වෙනි පින් එක GND ඍණාග්‍රය 14 වෙනි පින් එක ධන VCC. හැබැයි මෙයාගේ තියෙන විශේෂත්වය තමයි මෙයාගේ ඇතුලේ ගේට් එක තියෙන්නේ මෙන්න මෙහෙම අනිත් පැත්තට. ගේට් එක තියෙන්නේ මෙන්න මෙහෙම. දැන් මෙතෙක් කියවා ගේට් එක දුන්න අර පැත්තට මෙයාගේ මෙහෙම තියෙන්නේ. ඒ නිසා පළවෙනි පින් එක අවුට් එක. හරිද? පළවෙනි පින් එක අවුට් එක, මේ පින් එකත් ඉන්පුට් එකක්, මේකත් ඉන්පුට් එකක්. ඒතර ඒ විදිහටමයි දෙවෙනි නෝ ගේට් එක තියෙන්නේ. එතකොට මෙන්න මෙතන මේ පින් එක අවුට් එක, මේක ඉන්පුට් එකක්, මේක ඉන්පුට් එකක්. හරිද? එතකොට එක අවුට්පුට් එක, දෙක තුන ඉන්පුට් එක. ඒක තමයි වෙනස. 4 5 6. එතකොට 4 අවුට් එකක් 5 ඉන්පුට්. පටලවා ගන්න එපා මේ IC එක. ඒතර මේක අනිත් පැත්තේ මේ විදිය බයික් තියෙන්නේ. මේ අනිත් නෝ ගේට් එක. හරි? එතකොට මේකෙත් මේ විදිහට ඉන්පුට් තියෙන්නේ. මෙහෙම ඉන්පුට් අවුට්පුට් එක මේක. ඊළඟ IC ඊළඟ ගේට් එක මේකත් ඔක්කොම නෝ ගේට්ස්. මේක ඉන්පුට් එකක්, මේක ඉන්පුට් එකක්, මේක අවුට්පුට් එක. ඒතර බලන්න මේකේ තියෙන වෙනස්කම අනිත් IC වලට වැඩි මේක කිසියක් වෙනසක් දරනවා. ඉන්පුට් අවුට්පුට් වලින් තෝරා ගන්නකොට 11 12 13. හරි? ගොඩක් IC වල තිබුණේ 1 2 ඉන්පුට් 3 අවුට්පුට්. නමුත් මේකේ තිබුණේ 2 3 ඉන්පුට් 1 අවුට්පුට්. හරිද? ඒතකොට මේකත් 4ක් ඇතුළේ තියෙන නිසා මේකත් කියනවා quad 2 input no gate. ඒක තමයි IC එකේ නම. හරි? no gate. IC එකේ. හරි? ඒතර මේකේ නම්බරය 74.2. මේක ඇඳගන්න. හරිද? 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 හෙලෝ කතරන් පේනවද? එක්කෙනෙක් කතරන් PS1 පන්තින් ගෑල්ල මේ කතරන් Hello. මේ ගෑල්ල මේ කතරන් පිළිලා මේ ගෑල්ල මේ කතරන් PS1 පන්තින් ඇන්දද මේක? Hello. Hidu කරන්න තු කතරන් 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 පිළිලා මේ කතරන් TS2 පන්තින් හරිද? ඇන්දද මේක? පැහැදිලිද? හරි සර් හරි. right okay right ඊළඟට යන් අපි ඊළඟ IC එකට එක ටිකක් වෙනස් විදි IC එකක්
ද්විතීක ద్వාරය. ඔයගොල්ලෝ කවුරුත් දන්නවා එකෙන් ගොඩක් වැඩ ගන්න පුළුවන් ද්විතීක ద్వාරයක්. ඒකට කියනවා තුන්වෙනි ద్వාරය XOR ద్వාරය කියලා. XOR ద్వාරය. XOR ద్వාරය. XOR ద్వාරය. එතකොට මේක විශේෂ ద్వාරයක්. මේකේ තියෙන්නේ මෙන්න මෙහෙමයි XOR gate එක අපි හදලා තියෙන විදිය පස්සේ කතා කරමු. මේකේ සංකේතය මෙන්න මෙහෙමයි. XOR. OR ద్వාරයක් විදියට මෙයා ක්‍රියා කරනවා. ඒතර මේ වගේ පොඩි පිල්ලමක් මේක ඉස්සරහට එනවා. A B input පොඩි මේක A B ඔන්න Y input එක. ඔන්න XOR ద్వාරේ සංකේතය. හරිද? මේකත් අර ద్వාර වලින්මයි හදලා තියෙන්නේ. මම පස්සේ කරන්න මේක කොහොමද හදන්නේ කියලා. නමුත් මේ මූලික වශයෙන් XOR ద్వාරේ සංකේතය ඔන්න ඕකයි. මේකේ තියෙන විශේෂත්වය මේක නිතර පාවිච්චි කරන එකක්. මේකේ truth table එක අපි ගැහුවොත් මෙන්න මෙහෙමයි truth table එක එන්නේ. 2 input සඳහා අපි truth table එක ගැහුවොත් A B Y 0 0 දැම්මොත් සාමාන්‍ය OR ద్వාරයක් විදිහට මෙයා 0ම වෙනවා. හරිද? ඒතර OR ద్వාරයත් එක්ක මෙයා සමානයි. ඊළඟට 0 1 දුන්නොත් සාමාන්‍ය OR ద్వාරයක් විදිහට මෙයා 1 පෙන්නනවා. ඒ කියන්නේ මෙතන low high දුන්නොත් මෙයා පෙන්නන්නේ high. ඊළඟට 1.0යි දුන්නොත් ඒත් සාමාන්‍ය OR ద్వාරයක් විදිහට මෙයා 1 පෙන්නනවා. නමුත් වෙනස් වෙන්නේ මෙතනදී 1 1 දුන්නොත් මේ දෙකටම high high වෝල් 5 5 දුන්නොත් මෙයා ටක් ගාලා බිඳුව වෙනවා. මෙන්න මෙතනින් තමයි මෙයාගේ වෙනස් ඇති වෙන්නේ. එතකොට මේ XOR ద్వාරය ගොඩාක් වැඩවලට ගන්නවා. ගොඩාක් ප්‍රයෝජන ඩිජිටල් ඇප්ලිකේෂන් වලට XOR ద్వාරය දාලා තියෙනවා. එතකොට XOR ద్వාරය සඳහා බුලියන් සමීකරණයක් ලිව්වා y සමානයි a මෙන්න මේකට කියනවා o XOR b කියලා. ඒතර මේක තමයි බූලියන් කියපු සමීකරණය XOR ద్వාරය සඳහා. අපි මේකට සිංහලෙන් කියනවා බහිස්කර OR ద్వාරය කියලා. බහිස්කර OR ద్వාරය. බහිස්කර OR ద్వාරය. exclusive OR කියන එක තමයි XOR කියලා අපි හඳුන්වන්නේ. XOR ద్వාරය. මේක ඉතා වැදගත් ద్వාරයක්. නිරන්තරයෙන් පාවිච්චි කරන ద్వාරයක්. අද ගන්න truth table එකයි ඔය ටික ඔක්කොම. කරන්න වෙලාව කීයද? Ya, aku lupa. Mana ya? හරිද? ඇඳ නේද? ඇඳ නේද? ඇඳ නේද මේක? ඈ? ඇඳද? ඇඳද? කතා කරන TS1 පන්තියේ ළමයි? නෑ. ඈ? හරි නේද? හරිද? ඇහුන්නේ නැහැ. මයික් ඔන් කරලා කතා කරන්න. හලෝ. හරිද? TS2 පන්තියේ ළමයි කතා කරන්න. TS2 ළමයි පන්තියේ ළමයි කතා කරන්න. හරි හරි. හරි. ඊළඟට මේ එක්ස්ක්ලූසිව් නැත්නම් XOR ద్వාරයේ තියෙන IC එක ඒක අඳිමු අපි. මේ IC එකත් ඉතා වැදගත් අපි බහුලව පාවිච්චි කරන IC එකක්. දෙක තුන හතර පහ හය හත අට නවය 10 11 12 13 14 අනිත් IC වගේම තමයි මේකෙත් 7 වෙනි පින් එක GND 14 වෙනි පින් එක
supply voltage එක ධන VCC 5 volt දෙන්න ඕනේ. එතකොට මේක ඇතුලේ තියෙනවා exclusive or නැත්නම් XOR द्वार හතරක් ඔය විදිහට මේක IC එක තමයි 74යි 86 74යි 86 TTL IC එකක් මේකට අපි කියනවා quad 2 input XOR හරි මේ IC එකේ නම quad 2 input XOR ඒ කියන්නේ quad කියන්නේ හතරක් මේක ඇතුළේ තියෙනවා AND द्वार XOR द्वार හරි XOR द्वार හතරක් තියෙනවා 74යි 86 common IC එකක් 74යි 86 ඔයගලන්ට ඕන නම් මේවා චෙක් කරන්න ඕන නම් වෙනද පොලේ ගන්න පුළුවන් දැන් හොරණ ගන්න ඕන නම් TTI එකේ මේ ICs තියෙනවා හැබැයි මේවා ඔක්කොම නැහැ සමහර ඒවා එකක් දෙකක් තියෙනවා සමහර ඒවා අඩුයි 74 86 වෙන හොයාගන්න පුළුවන් නමුත් 74.8 වගේ සමහර ඒවා නැහැ දැන් අපි ඉස්කෝලේ නම් මේ ඔක්කොම IC මම ගෙනල්ලා තියෙන්නේ අපි ලොජික් ට්‍රේනර් එකට දාලා මේ ඔක්කොම චෙක් කරන්න පුළුවන් ඇඳලා ඉවරයිද නෑ Video angkat. Ya. ඔයගොල්ලෝ නෝට් ඇත්ත වශයෙන් පිරිසිදු තියාගන්න මේ නැත්තම් අනිත් මේ එන්න මේකට සහභාගී වෙන්න බැරි අයට ඒ පොත් එහෙම ට්‍රාන්ස්ෆර් කරලා ඒවා කොපි කරගන්න සලස්සන්න. හරි. ඒකට ඒගොල්ලන්ට මේ පාඩුවක් වෙන්නේ නැහැ. අපි පාසල කවදා හරි පටන් ගත්ත දවසක මේකේ ප්‍රැක්ටිකල්ස් කරනවා. ප්‍රැක්ටිකල් කරාට පස්සේ සම්පූර්ණයෙන් අවබෝධයි. මේක තේරෙයි. හැබැයි මේකට සහභාගී නොවි මේ පිස්සුවට කරන්න ලෑස්ති වෙන්න එපා. මේ ප්‍රැක්ටිකල් වලට ඇවිල්ලා මේවා මේ සරල වගේ තේරුණාට මේවෙන් කරන්න තියෙන වැඩ ටිකක් අමාරුයි. හරි. මේවා මතක නැති කරන ඕගොල්ලෝ පුළුවන් තරම් ඉක්මනට. හරි. IC numbers වල තියාගන්න. දැන් අද දවසට මම IC වර්ග කීයක් කළාද ඔක්කොම? IC වර්ග 6ක් කළානේ. 6ක් කළානේ IC වර්ගනේ. IC වර්ග 6ක් කළා. ඒ තමයි පළවෙනි එක 74.8 AND gate IC එක. ඊළාට කළා මොකද්ද 74යි 32 O gate IC එක ඊළාට 74.4 not gate IC එක ඊළාට මම කළා 74.2 NAND gate සහිත IC එක ඊළාට කළා 74.2 කළා no gate IC එක ඊළඟට අවසාන වශයෙන් 74යි 86 IC එක කළා. ගොඩාක් වෙලාට ඔයගොල්ලෝ විභාග ප්‍රශ්න වලට එන්නේ මේ IC ටික තමයි. ඔය කතා කරපු IC 6 තමයි ගොඩක් එන්නේ. ඔයිට අමතරව සමහරක් වෙලාවට එකක් දෙකක් වෙනස් වෙලා ඉන්න පුළුවන්.
ඔය IC ටික තමයි විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ඔය IC 6. ඕකේ මොනවා හරි දේවල් කරන්න එන්නේ. හරිද? එමනම් දැන් මගේ අදට වැඩ මෙතනින් අවසන් කරනවා. මේ නැවත ඊළඟ දවසේ ඒ කියන්නේ තව දවසක් සඳුදා 6:30ට මේකේ part 3 කතා කරනවා. සමුදා හවස 6:30ට ඩිජිටල් part 3 වලට සම්බන්ධ වෙන්න පුළුවන්. කරුණාකරලා ඒ සියලුම කොටස් සමුදා හවස 6:30ට. හරි නේද? සමුදා හවස 6:30ට. හරි? හරිද? right alright. ඒ විනාට බුත්සන්නයි මේ නෝට් එන්න බැරි වෙච්ච අයට දෙන්න. එන්න බැරි වෙච්ච අයට මේ නෝට් එක දෙන්න. කොහොම හරි ඒගොල්ලන්වත් දැන් මේ සම්බන්ධ වෙන්න බැරි ඉන්න කට්ටිය පුළුවන් තරම් ඕගොල්ලෝ කියලා ටෙලිෆෝන් කරලා ඔයගොල්ලන්ගේ යාළුවන්ව සම්බන්ධ කරන්න.